समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ආසායස්ස නවිජ්ජන්ති අස්මින් ලෝකේ පරම්හිච නිරාසයං විසංයුත් තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං තී. සද්ධාවන්ත පින්නතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අපි අද මාතෘකා කරන්නට යෙදුනේ ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේහි සඳහන් වෙන 28 වැනි ගාථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආසා යස්ස නවිජ්ජන්ති අස්මින් ලෝකේ පරම්හිච. යම්කිසි කෙනෙකුට මේ ලෝකයේ පිළිබඳව හෝ පරලෝක පිළිබඳව හෝ යම් ආසාවක් තෘෂ්ණාවක් විද්‍යමාන නොවේද නිරාසයන් විසඤ්ඤුත්තං ඒ ආශා නැති තෘෂ්ණා නැති ඒ වගේම කෙලෙස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ මනසක් ඇති ඒ උත්තමයා තමහං බ්‍රූමි බ්‍රාහ්මණං ඒ තනත්තා කෙලස් නැසූ උතුමෙක් හැටියට බ්‍රාහ්මණෙක් හැටියට දේශනා කරනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ යම් කුලයක් පිළිබඳව නොවේ. තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ හඳුන්වන්නට බ්‍රාහ්මණ යන වචනය දේශනා කරනවා. බාහිත පාපෝති බ්‍රාහ්මනෝ පව් දුරු කළ නිසා බ්‍රාහ්මණ කියන අර්ථයෙන් සියලු කෙලෙස් ධර්ම නැසූ උතුමන් වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් විනිර්මුක්ත වූ රහතන් වහන්සේ බ්‍රාහ්මණ යන නාමයෙන් තථාගතයන් වහන්සේ මෙහිදී හඳුන්වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ යම්කිසි කෙනෙකුට මේ ලෝකයේ පිළිබඳව හෝ පරලෝකයේ පිළිබඳව එහෙම නැත්නම් මෙලව මතු භවයේ පිළිබඳව යමෙකුට තෘෂ්ණාවක් නැතිනම් ඒ තෘෂ්ණාව දුරු කළ ආසාව දුරු කළ සියලු ක්ලේශ ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ තැනැත්තා රහතන් වහන්සේ කෙනෙක් හැටියට නිවන් අවබෝධ කළ උතුමෙක් හැටියට දේශනා කරනවායි කියන බව. එතකොට මෙහි සඳහන් වෙන මේ ආසා කියන වචනය. එතකොට අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට තියෙන්නේ ආශාව ප්‍රහාණය කිරීම නිර්වාණය දැකීමයි. කුමක්ද මේ ආසාවයි කියලා කියන්නේ? එදිනදා ජීවිතේ අපි කාටත් පළපුරුදු වචනයක්. නමුත් ධර්මානුකූල වශයෙන් ඊතරම් අපට ඇහිලා හුරු පුරුදු නැති වචනයක්. නමුත් නිතර දෛනික ජීවිතයේදී අපි භාවිතා කරනවා. මට ඒ රසය ගැන ආසාවක් ඇති වුණා. එහෙම නැත්නම් මට ඒ රූපය ගැන ආසාවක් ඇති වුණා. මට ඒ සංගීතය ගැන එහෙම නැත්නම් ඒ හඬ ගැන මට ආසාවක් ඇති වුණා. ඒ ඇඳුම ගැන, ඒ නිවස ගැන, ඒ වාහනය ගැන මට හරි ආස හිතුණා. මෙහෙම නොඑක් දෙනා ප්‍රකාශ කරනවා අපට නිතර දෛනික ජීවිතේ මුණ ගැහෙනවා. එහෙමනම් කුමක්ද මට ඒ ගැන ආසාවක් ඇති වුණා කියලා කියන්නේ? යම්කිසි
ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු කරන්නා වූ තමන් ප්‍රිය කරන ආරම්මණයක් ලැබුණු තැන ඒ ආරම්මන රසය, ඒ ආරම්මණය නැවත නැවත භුක්ති විඳීමේ කැමැත්ත, නැවත නැවත ලැබීමේ කැමැත්ත, පැවැත්වීමේ කැමැත්ත තමයි මෙතන ආසා කියන වචනයෙන් අපි ව්‍යවහාර කරන්නේ. දහමෙහි එය සඳහන් කෙරෙනවා ආසා වොච්චති තණ්හා. ආසාව යනු කුමක්ද? තණ්හාවට කියන නමක්. නිर्देश පාළියේහි ඒ ආකාරයෙන් අර්ථ විවරණය කරනවා. ආසාව කියලා කියන්නේ මොකක්ද? තෘෂ්ණාවමයි. ඒ ෂඩේන්ද්‍රයන්ගෙන් ලෝකය භුක්ති විඳීමේ තියෙන තෘෂ්ණාව, නැවත නැවත ලෝකය ආස්වාදනය කිරීමේ තෘෂ්ණාවම තමයි අපි දෛනික ව්‍යවහාරයේදී ආසාවයි කියලා සඳහන් කරන්නේ. දහමෙත් මේ ආසා කියන වචනය සඳහන් වෙනවා. නමුත් බොහෝ කොට බොහෝ තැන තෘෂ්ණා කියන වචනේ, එහෙම නැත්නම් තණ්හා කියන වචනේ තමයි ඒ වෙනුවට යෙදී තියෙන්නේ. ඇතැම් තැන්වල ආසා කියන වචනයත් සඳහන් වෙලා තියෙනවා. දැන් මේ ධම්මපදයේ සඳහන් වෙන මේ ගාථා ධර්මයේ තථාගතයන් වහන්සේ කෙලින්ම ආසා කියන වචනයම භාවිතා කරනවා ඒ තෘෂ්ණාව පිළිබඳව. මේ ලෝකයේ පිළිබඳව, පරලෝකයේ පිළිබඳව තෘෂ්ණාව යම් කෙනෙකුට නැතිද, අන්න ඒ තැනැත්තා નિરાසයන්, ආසා නොකරන, විසඤ්ඤුත්තං, කෙලස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වූ පුද්ගලයෙක්. එනිසයි ඒ තැනැත්තා නිවන් අවබෝධ කළ කෙනෙක්, නිවන් දැකගත්තු කෙනෙක්, රහතන් වහන්සේ නමක් හැටියට තථාගතයන් වහන්සේ අර්ථ වශයෙන් දේශනා කරන්නේ. පිනතුනි, යම්කිසි කෙනෙකුට මේ ඇතිවෙන ආසාව, තෘෂ්ණාව මේ ලෝකයේ පිළිබඳව දේවල් පිළිබඳවත් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම නොලැබූ සම්පත් පිළිබඳවත් ඇති වෙන්නට පුළුවන්. යම්කිසි කෙනෙකුට දෛනික ජීවිතේ අපි අත්විඳින, අත්දකින දේ පිළිබඳව ඒ තෘෂ්ණාව, ආසාව ඇති වෙනවා වගේම ඉදිරියේ මේ දේවල් ලැබෙවි, ඒවා ලැබුණොත් හොඳයි, එහෙම කියලත් ආසාව උපදින්නට පුළුවන්. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ අස්මින් ලෝකේ පරම්හිච, මෙලව හෝ පරලොව පිළිබඳව ආසාව දුරු කිරීම කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ එය අර්ථ දක්වන්නේ ඒ නිසායි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ තවත් තැනක දේශනා කරනවා ද්වේමා භික්කවේ ආසා දුප්පජහ. මහණෙනි, මේ ආශාවන් දෙකක් තියෙනවා, දුරු කරන්නට බොහොම දුෂ්කරයි. අංගුත්තර නිකායේ දුක නිපාතේ ආසා වර්ගයේ සඳහන් වෙන පළමුවෙනි සූත්‍ර දේශනාවේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කරන්නේ. මහණෙනි, මේ ආසාවන් දෙකක් සත්වයින්ට තියෙනවා, දුරු කිරීම බොහොම දුෂ්කරයි. දුප්පජහා කියලා කියන්නේ, පජහති කියලා කියන්නේ බැහැර කරනවා, දුරු කරනවා. දුප්පජහා කියලා කියන්නේ දුරු කරන්නට බොහොම අමාරුයි, බොහොම දුෂ්කරයි. කතමාද්වේ, ඒ කුමක්ද ආශාවන් දෙක? ලාභාසාච ජීවිතාසාච ඉමාකෝ භික්කවේ ද්වේ ආසා දුප්පජහාති. මහණෙනි, ලාභාසාව සහ ජීවිත ආසාව කියන මේ ආසාවන් දෙක දුරු කරන්නට බොහොම දුෂ්කරයි. නමුත් යම්කිසි කෙනෙක් එය දුරු කළොත් ඒ තැනැත්තා විගතාස පුද්ගලයෙක්, එහෙම නැත්නම් નિરાසය පුද්ගලයෙක් හැටියට, ආසාව නැති කළ පුද්ගලයෙක් හැටියට, කෙලස් නැසූ පුද්ගලයෙක් හැටියට තථාගතයන් වහන්සේ වර්ණනා කරනවා. ලාභාසාවයි කියලා කියන්නේ මොකක්ද? ජීවිතාසාවයි කියලා කියන්නේ මොකක්ද? අපි දන්නා හුරු පුරුදු වචනයකින් කියනවා නම් කාම තෘෂ්ණාව සහ භව තෘෂ්ණාව පදනම් කරගෙන තමයි මේ ආශාවන් දෙක ජනිත වෙන්නේ. ලාභයයි කියලා කියන්නේ අපි නැවත නැවත ලබන්නට කැමති දේවල්. ජීවිතයේ ධනෙ ලබන්නට කැමති, ඒ වගේම කීර්ති ප්‍රසාද ආදී ලබන්නට කැමති. නොඑක් දේවලින් අපි අපේ කොටස ලබන්නට හෝ වැඩිමනත් යමක් ලබන්නට හෝ සුවපත් ජීවත් වෙන්නට අවශ්‍ය යම්කිසි ප්‍රතිලාභයක් අපි වෙත ලැබෙනවා නම් අපි කොයි කවුරුත් ඒකට කැමතියි. ඒක අසවල් එකයි කියලා අපිට විග්‍රහ කරන්නට, විනිශ්චය කරන්නට සමහර විට වෙන් වශයෙන් කියන්නට ගියොත් බොහෝ ප්‍රමාණයක් අපට ඒ පිළිබඳව කතා කරන්නට වෙනවා. කෙටියෙන් කියනවා නම් අපේ ජීවිතය සුවපත් කරන්නට උදව් වෙන හෝ එහෙම නැත්නම් අපි ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින්නට කැමති, අපි බලාපොරොත්තු වෙන, අපි අපේක්ෂා කරන, අපේ තෘෂ්ණාව ඇති යම්කිසි දෙයක්
අපි වෙත ලැබෙනවට අපි කැමති වෙනවා. ඒක තමයි මෙතන ලාභාසාවයි කියලා තථාගතයන් වහන්සේ සඳහන් කරන්නේ. මේ ලාභාසාව මතුවෙන්නේ කුමක් නිසාද? කාමච්ඡන්දය මුල් කරගෙන. කාමච්ඡන්දයයි කියලා කියන්නේ ඇසින් රූප දකින්නට කැමති වීම, කනින් ශබ්ද අහන්නට කැමති වීම, නාසයෙන් ආග්‍රහණ විඳින්නට කැමති වීම, දිවෙන් රස විඳින්නට, කයෙන් ස්පර්ශ ලබන්නට, මනසින් ආරම්මන නැවත නැවත භුක්ති විඳින්නට ඇති කැමැත්ත තමයි කාමච්ඡන්දයයි කියලා කියන්නේ. කාම කියලා කියන්නේ කැමැත්ත. ඒ කැමති දේ නැවත නැවත අපේක්ෂා කිරීම කාමච්ඡන්දයයි. මේ කාම ඡන්දේ හෙවත් කාම තෘෂ්ණාව නිසා යම්කිසි කෙනෙකුට මේ ලාභාසාව හට ගන්නවා. ඒ කාම තෘෂ්ණාව නිසා කොතෙක් ලැබුණත් මදි, තව තව ලැබෙනවා නම් හොඳයි. තව තවත් දියුණු වෙනවා නම් හොඳයි. මේ විදිහේ අපේක්ෂාවක් ඇති වෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරන්නේ ලාභාසාවයි කියලා. මේ ලාභාසාව දුරු කරන්නට බොහොම දුෂ්කරයි. ඇයි මේ සියලු සත්වයෝම තෘෂ්ණාවට දාසයෝ වෙලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තණ්හා දාසෝ, මේ තෘෂ්ණාවට දාසයින් හැටියට ඒ තෘෂ්ණාවට වසඟ වෙලා තමයි ලෝකයා ජීවත් වෙන්නේ. ඒ නිසා කොතෙක් ලැබුණත් දැන් අපට ප්‍රමාණවත් කියලා සෑහීමටපත් වෙනවා වෙනුවට තවත් ටිකක් ලැබුණොත් හොඳයි, තවත් යමක් ලැබුණොත් හොඳයි කියලා හැම විටම අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. අපේ රේරුකාණේ චන්දවිමල මහානායක හාමුදුරුවෝ උන්වහන්සේ වැඩ සිටි සමයේ උන්වහන්සේ සඳහන් කරනවා, මට හිතෙනවා මේ ලෝකේ ඉන්න ලොකුම පොහොසතා මමයි කියලා උන්වහන්සේ සඳහන් කරනවා. ඉතින් අපි විමසනවා, ඇයි නායක හාමුදුරුවෝ එහෙම කියන්නේ? උන්වහන්සේ පැහැදිලි කරන්නේ මේ ලෝකේ කොයිතරම් ධන සම්පත් තියෙන ධන කුවේරයෙක්ගෙන් පොහොසතෙකුගෙන් හරි විමසලා බැලුවොත් දැන් ලැබිලා තියෙන ප්‍රමාණය ඇතිද කියලා. ඒ තැනත්තා කියන්නේ තව ටිකක් තිබුණොත් හොඳයි කියලා. ලෝකේ වසරින් වසර මේ තැනත්තා තමයි ප්‍රමුඛම ධනපතියා කියලා තෝරා ගන්න පුද්ගලයා. ඒ තැනත්තා අනිත් සියලු දෙනාම අභිභවා ධනෙ ඇති කෙනෙක්. නමුත් ඒතනත්තාගෙන් විමසලා බැලුවොත් තවත් බලාපොරොත්තු තියෙනවා, තවත් අපේක්ෂා තියෙනවා. ලාභය පිළිබඳව කැමැත්ත, ආසාව තවමත් ඒතනත්තා තුල ඉතිරි වෙලා තියෙනවා. ඉතින් නායක හාමුදුරුවෝ පැහැදිලි කරනවා, තවත් යමක් පිළිබඳව ආසාවක්, බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ තාම ඒතනත්තා පිරීලා නැහැයි කියන එක. තාම සන්තුෂ්ත වෙලා නැහැ කියන එක. එහෙනම් ඒ තැනත්තා සම්පූර්ණ පරිපූර්ණ පොහොසතෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. තාම මනසින් පිරීලා නැති නිසා. ධනෙන් අන් අයට වඩා පිරීලා තියෙන්නට පුළුවන්, බලයෙන් අන් අයට වඩා පිරීලා තියෙන්නට පුළුවන්, කීර්තියෙන් අන් අයට වඩා පිරීලා තියෙන්නට පුළුවන්. නමුත් ඒ තැනත්තාගේ තෘෂ්ණාව තාම පිරීලා නැහැ. ඒක සම්පූර්ණ වෙලා නැහැ. තාම ඌණ භාවයෙන් යුක්තයි. Tamanගේ මනස සන්තුෂ්ත වෙලා නැහැ. එහෙමනම් ඒ තැනත්තා පරිපූර්ණ පොහොසතෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. නමුත් නායක හාමුදුරුවෝ සඳහන් කරනවා, මට හිතෙන්නේ මට මේ ලෝකේ තවත් කිසිම දෙයක් පිළිබඳව මේ දේ ලැබුණොත් හොඳයි, අර දේ ලැබුණොත් හොඳයි කියන බලාපොරොත්තුවක් නැහැ. එහෙම ලාභ අපේක්ෂාවක් නැහැ. එහෙම ලාභය පිළිබඳව ආසාවක් නැහැ. ඒ නිසා මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න ලොකුම පොහොසතා මමයි කියලා. නායක හාමුදුරුවෝ නිහතමානීව අපි සමග ඒ වගේ ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් උන්වහන්සේ ලෝකෙට හඬගාලා කියන්නට ගියේ නෑ, මගේ ළඟ එහෙම බලාපොරොත්තුවක්, තෘෂ්ණාවක් නෑ. ඒ නිසා මම කෙලෙස් නැසලා ඉන්නේ, මම රහත් වෙලා ඉන්නේ, මම සෝවාන් වෙලා ඉන්නේ. නායක හාමුදුරුවෝ කවදාවත් ලෝකෙට හඬ නගා එහෙම ප්‍රකාශනයක් කරන්නට ගියේ නෑ. නමුත් උන්වහන්සේ ඇසුරු කරන, උන්වහන්සේට අපෝපස්ථාන කරන, උන්වහන්සේව හඳුනාගත්තු ඒ උපස්ථායකයන් වහන්සේලාට උන්වහන්සේ ඇතැම් විට මෙබඳු ප්‍රකාශනයක් කරනවා. ඒ වගේම සමහර තැනකදී නායක හාමුදුරුවෝ සඳහන් කරනවා, මට හිතෙනවා මේ ලෝකේ ඉන්න ලොකුම දුප්පතා මමයි කියලා. නායක හාමුදුරුවෝ ඇයිද එහෙම කියන්නේ කියලා අහපුවාම උන්වහන්සේ පැහැදිලි කරන්නේ, කොයිතරම් දුප්පත් කියන යාචකයෙක් ගත්තත් ඒ තැනත්තාටත් මගේ කියලා අල්ලගත්තු මොනවා හරි දෙයක් තියෙනවා. අඩුතරමින් ඔලොගුවයි සැරයටියයි හරි මගේ කියලා ඒ තැනත්තා තෘෂ්ණාවෙන් අල්ලගෙන ඉන්නවා. එහෙම අල්ලගෙන ඉන්නවා නම් ඒ තැනත්තාට කිසිම දෙයක් නැහැයි කියලා කියන්නට බෑ. යමක් ඔහුට තියෙනවා.
ඔහු යමක් මගේ කියලා අල්ලගෙන ඉන්නවා. අඩුතරමින් මේ පංචස්කන්ධය හරි ඔහු මගේ කියලා අල්ලාගෙන ඉන්නවා. යමක් ඔහු මගේ කියලා අල්ලාගෙන ඉන්නවා නම් ඔහුට යමක් තියෙනවා. එහෙනම් සම්පූර්ණයෙන්ම කිසිවක් නැති කෙනෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ජීවිතේ පවත්වන්නට ධන ධාන්‍ය ආදී යම්කිසි ඌන භාවයක් තිබුණත් ඒ මනුස්සයා මනසින් යමක එල්ලිලා උපාදාන කරගෙන අල්ලාගෙන ඉන්නවා. එහෙනම් ඒ තැනත්තා කිසිවක් නැති කෙනෙක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ තැනත්තා පරිපූර්ණ දුප්පතෙක් කියන්නට පුළුවන් කමක් නැහැ. මට හිතෙනවා මගේ ජීවිතේ මම එහෙම මගේ කියලා අල්ලාගත්තු කිසිවක් නැහැ. මේ පන්සල, මේ දායක කාරකාදීන්, මේ ගෝලබාලයින් ලියාපු පොතපත, මගේ මේ පංචස්කන්ධයවත් මගේ කියලා අල්ලාගත්තු ස්වභාවයක් මට දැනෙන්නේ නැහැ. ඒ නිසා මට හිතෙනවා මේ ලෝකේ කිසිවක්ම නැති කෙනෙක් ඉන්නවා නම් ඒ මමයි කියලා මට හැඟෙනවා කියලා නායක හාමුදුරුවෝ අර්ථකථනය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් මේ ලාභාසාව දුරු කරනවා නම්, මේ ජීවිතාසාව දුරු කරනවා නම් ඒක දුරු කරන්නට බොහොම දුෂ්කරයි. මේ කාම තෘෂ්ණාව නිසා තමයි ලාභාසාව හටගන්නේ. ඒ වගේම භව තෘෂ්ණාව නිසා තමයි ජීවිතාසාව හටගන්නේ. භව තෘෂ්ණාවයි කියලා කියන්නේ තව මොහොතක් හරි ජීවත් වෙන්නට කැමැත්ත, පවතින්නට කැමැත්ත, යම්කිසි පුද්ගලයෙක් හැටියට ලෝකේ ජීවමානව ඉඳීමේ කැමැත්ත, මිය යන්නට අකමැති බව. අන්න ඒ ස්වභාවය, ඒ භව තෘෂ්ණාව පවතින තාක්කල් යම්කිසි කෙනෙකුට මේ ජීවිත ආසාව හට ගන්නවා. කාම තණ්හාව නිසා ලාභ ආසාව හට ගන්නවා. භව තණ්හාව නිසා ජීවිත ආසාව හට ගන්නවා. මේ ලාභ ආසාව සහ ජීවිත ආසාව පුද්ගලයෙකුට දුරු කරන්නට දුෂ්කරයි. නමුත් යම්කිසි කෙනෙක් මේ දුෂ්කර වූ ආසාවන් දෙක දුරු කරනවා නම් ඒ තැනැත්තා රහතන් වහන්සේ නමක්ය. ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. මේ විදිහට පින්නතුනි මේ ආසාවයි කියන වචනයෙන් සඳහන් කරන්නේ තෘෂ්ණාව, එහෙම නැත්නම් ඇලීම, බැඳීම, අපේක්ෂාව, බලාපොරොත්තුව කියන මේ අර්ථයයි. යම් කෙනෙක් ඒ තෘෂ්ණාව දුරු කරනවා නම් එයම තමයි නිර්වාණ අවබෝධයේ හැටියට සඳහන් කරන්නේ. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක දුරු කිරීම නම් වූ නිර්වාණය නම් වූ මේ ආර්ය සත්‍ය කුමක්ද? එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කුමක්ද? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තුන් ආකාර තෘෂ්ණාව යම්කිසි කෙනෙකුට සහ මුලින්ම දුරු කරන්නට පුළුවන් නම්, ඒ පිළිබඳව ඇලීම බැඳීම අතහරින්නට පුළුවන් නම්, ඒන් මනස නිදහස් කරගන්නට පුළුවන් නම් අන්න ඒ තෘෂ්ණාව දුරු කිරීම, අපේක්ෂාව දුරු කිරීම, බලාපොරොත්තුව දුරු කිරීම, ආසාව දුරු කිරීම තමයි නිර්වාණය හෙවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට ඊට කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මේ දුක ඉපදවීමේ ආර්ය සත්‍ය කුමක්ද? එහෙම නැත්නම් මේ දුක උපදවන හේතුව කුමක්ද? දුක්ඛ සමුදය කුමක්ද? ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක උපදවන හේතුව මෙන්න මේකයි. ඒ කුමක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා විනන්දිනී සේයති දං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මහණෙනි, සත්වයාට මේ අනන්ත සසරේ දුක උපදවන්නේ, ගැටලු ඇති කරන්නේ, පීඩා ඇති කරන්නේ මෙන්න මේ කියන තෘෂ්ණාව නිසා, මේ ආසාව නිසා. ඒ කෙබඳු ආසාවක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා, මේ තෘෂ්ණාව විසින් පුනර්භවය ඇති කරනවා. නැවත නැවත මේ භවයේහි අපි උපද්දවනවා. ඒ බඳු ස්වභාවයක් මේ තෘෂ්ණාව තුල, ආසාව තුල පවතිනවා. සත්වයාට මේ භව ගමනින් මිදෙන්නට දෙන්නේ නැහැ. නිදහස් වෙන්නට දෙන්නේ නැහැ. ගැලවෙන්නට දෙන්නේ නැහැ. එහිම අලවලා බන්ධනය කරලා නැවත නැවත පවත්වනවා. ඒ කුමක් නිසාද? අර ජීවිත ආසාව තියෙන නිසා. පැවැත්ම පිළිබඳව ආසාව, බලාපොරොත්තුව තියෙන නිසා. එනිසා ඒ තැනැත්තාගේ තෘෂ්ණාව යායන් තණ්හා පෝනෝ භවිකා, පුනර්භවය ඇති කරන ස්වභාවයෙන් යුක්තයි.
ඊළඟට නන්දි රාග සහගත නැවත නැවත තන තන ඇලෙනවා. ඒ ආරම්මණයෙහි ඇලෙනවා. කාමයන්හි ඇලෙනවා. භවයේහි ඇලෙනවා. නොයෙක් දේවල් තුල මේ ෂඩේන්ද්‍රයන්ගෙන්ම අරමුණු කරන සියලු ආරම්මණයන්හි ඇලෙන නිසා නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාබිනන්දිනී ඒ තැන ඇලෙනවා. ගන්න අරමුණෙහි ඇලෙනවා. මේ තෘෂ්ණාවේ ආසාවේ තියෙන ස්වභාවය තමයි කවර ආරම්මණයක්ද ගන්න අරමුණ දැඩිව බදලා අල්ල ගන්නවා. ග්‍රහණය කරනවා. අන්න ඒ බඳු ස්වභාවයෙන් යුක්ත වූ මේ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියන මේ ආසාවන් තමයි පුද්ගලයා සසරෙහි දුක් දෙවමින් නැවත නැවත උපද්දවමින් මේ සසරේ දිගින් දිගට අරගෙන යන්නේ. එතකොට අපි මුලින් කිව්වා ආසා කියලා කියන්නේ මේ තණ්හාවටම කියන නමක්. එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව, මේ ආසාව නිසා තමයි සත්වයා මේ විදිහට භවයේහි නැවත නැවත උපදෙමින් දුක් විඳින්නේ. මනුෂ්‍යාත්ම භාවයක උපන්නොත් ඒ මිනිසත් භවෙහි විඳ යුතු සියලුම දුක් දුම්නස් ඒ සත්වයා විඳින්නේ මනුලෝ උපන් නිසායි. තිරිසන් ලෝකයේ උපන්න කෙනෙක් ඒ තිරස්චීන භවයට අදාළ සියලු දුක් දුම්නස් විඳින්නේ ඒ තිරස්චීන භවයේහි ඒ තැනැත්තා උපදින නිසායි. සතර අපායේ එහෙම නැත්නම් නරකයේහි උපන්නොත් අවශේෂ දුක් ඇති තැනක උපන්නොත් ඒ තැනැත්තාගේ සියලු දුක් අනුභව කරන්නේ කුමක් නිසාද? ඒ භවයේහි උපදීම මූලික කොටගෙනයි. ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සියලු දුකට හේතුව උත්පත්තියයි. ඇයි අපි නැවත නැවත උපදින්නේ? මේ භව තෘෂ්ණාව අපි තුල පවතින නිසා. ඒ නිසා තථාගතයන් වහන්සේ කෙටියෙන් දේශනා කරනවා මහණෙනි මේ දුක් ඉපදවීමේ ආර්ය සත්‍ය, දුක් ඉපදවන ප්‍රධාන හේතුව කුමක්ද? මේ පුනර්භවය ඇති කරන්නා වූ ගන්න අරමුණෙහි ඇලෙන ස්වභාවයෙන් යුක්ත වූ මේ නන්දි රාගයේ සහිත වූ කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව වශයෙන් ත්‍රිවිධාකාරයෙන් ඇතිවෙන මේ තෘෂ්ණාව හෙවත් ආසාව තමයි සත්වයා මෙහි භවයේහි අලවා තබමින් අප්‍රමාණ දුක් ගෙන දෙන්නේ. කාම තණ්හාවයි කියන එක අපි මුලින් පැහැදිලි කළා. මේ ෂඩේන්ද්‍රයන්ගෙන් විඳින Taman කැමති ආරම්මණයන් නැවත නැවත ලැබීමේ උනන්දුව, බලාපොරොත්තුව, අපේක්ෂාව තමයි කාම තණ්හාවයි කියලා කියන්නේ. භව තණ්හාව කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙක් හැටියට ජීවත් වීමේ ඕනෑකම, කැමැත්ත, ආසාව තමයි භව තණ්හාව කියන්නේ. එතකොට විභව තණ්හාවයි කියලා කියන්නේ මොකක්ද? පිනතුනි, විභව තණ්හාවයි කියලා කියන්නේ නැවත මට නොලැබේවි, නැවත මම නූපදීවි, නැවත මට අහිමි වේවි කියලා හිතනකොට ඒ ඉදිරියේ අහිමි වෙනවා නම් දැන් තියෙන දේ වඩා භුක්ති විඳින්නට ඕනෑ කියන අධිකතර තෘෂ්ණාවක් ඇති වෙනවා පවතින දේවල් පිළිබඳව. මේක තමයි විභව තණ්හාවයි කියලා හඳුන්වන්නේ. මේක ඇති වෙන්නේ බොහෝ විට අර නැවත උත්පත්තියක් නැහැයි කියන උච්ඡේද දෘෂ්ටියගත්තු සත්වයින්ට, පුද්ගලයින්ට. ඒ බඳු අය කල්පනා කරනවා මේ භවය පමණයි, මතු ඉපදීමක් නැහැ. ඒ මතු ඉපදීමක් නැතිනම් ආය මතු භවයක් පිළිබඳව සැලසුම් කරන්නට දෙයක් නැහැ. මේ තියෙන භවයේදී කාලා බීලා සතුටු වෙන්නට ඕනේ. ජීවිතය අහෝසි වුණාට පස්සේ නැවත අපට මේවා විඳින්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම සතුටු වෙන්නට ඕනේ, උපරිම භුක්ති විඳින්නට ඕනේ, උපරිම කම්සප විඳින්නට ඕනේ කියලා අර සාමාන්‍ය පුද්ගලයෙකුටත් වඩා කාමයේ පිළිබඳව අධිකතර උනන්දුවක්, අධිකතර තෘෂ්ණාවක් ඒ තැනැත්තාගේ సంతානෙහි ජනිත වෙනවා. මේ මතු භවයක් නැහැ, ඒ නිසා මේ ලැබුණු අවස්ථාවේ කම්සප විඳින්නට ඕනේ කියන ආකාරයෙන් ඇතිවෙන තෘෂ්ණාව හඳුන්වනවා විභව තෘෂ්ණාවයි, එහෙම නැත්නම් විභව තණ්හාවයි කියලා. මේක පින්නතුනි අපට එදිනෙදා ජීවිතයේත් එක්තරා ප්‍රමාණයකින් හඳුනා ගන්නට පුළුවන්. ඒ කොහොමද? අපි හිතමු යම්කිසි කෙනෙක් දීර්ඝ කාලයක් මත්පැනට ඇබ්බැහි වෙලා හිටියයි කියලා. ඒ මත්පැනට ඇබ්බැහි වෙලා හිටපු තැනැත්තා යම්කිසි ගුරුපදේශයක් ලැබලා, එහෙම නැත්නම් යම්කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා, එහෙමත් නැත්නම් වෙනත් කාරණයක් නිසා අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා මම ඊළඟ මාසේ අසවල් දවසේ ඉඳලා නම් නැවත මත්පැන් බොන්නේ නැහැ. මෙහෙම මත්පැන් බොන්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගත්තට පස්සේ ඒ ඊළඟ මාසේ ඒ කියන දිනය වෙනකන් ඒ තැනත්තාට වැඩිපුර මත්පැන් පානය කිරීමේ උනන්දුවක් ඇති වෙනවා.
වෙනදාටත් වඩා පැත්ත වැටෙනකන් මත්පැන් බීමට ඒ තැනත්තා පෙළඹෙනවා. ඇයි එහෙම වෙන්නේ? දැන් ඊළඟ මාසේ අසවල් දිනේ ඉඳලා මට මත්පැන් බොන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ දවස් ටිකේ තමයි බොන එකක් බොන්න තියෙන්නේ. ඒ නිසා මෙතෙක් බීපුවත් නොබීපුවත් හැම දෙයක්ම බොන්නට ඒ තැනැත්තාගේ මනසේ යම්කිසි අධිකතර උත්සාහයක් ඇති වෙනවා. ඒ කුමක්ද? අර මතු මට ඒ අවස්ථාව නැති වෙනවා කියන සංකල්පනාවත් සමග කාමය නැවත නැවත භුක්ති විඳීමේ අධිකතර තෘෂ්ණාව වර්ධනය වෙන ස්වභාවය. මේකම තමයි විභව තෘෂ්ණාව හැටියට මතු භවයේහි ඉපදීමක් නැහැ, මේ භවය පමණයි කියලා හිතන උච්ඡේද දෘෂ්ටියගත්තු සත්වයින්ට ඒ උච්ඡේද දෘෂ්ටිය නිසා මේ භවයේ හැකිතා කම්සප විඳින්නට ඕනෑ කියන ආකාරයෙන් ඒ විභව තෘෂ්ණාව මතුවෙනවා. අනුන්ට හිංසා කරලා හරි, අනුන් පෙළලා හරි, අනුන්ට පීඩා කරලා හරි, සොරාගෙන හරි, මිනි මරලා හරි කම්සප විඳින්නට ඕනේ කියන තෘෂ්ණාවක් ඔවුන් තුල ඇති වෙනවා. ඒ නිසා විභව තෘෂ්ණාව අතිශයින් භයානක ආකාරයෙන් පුද්ගල సంతානය මැඩගෙන ක්‍රියාත්මක වෙනවා. ඒ කියපු ආකාරයටම සිගරට් බොන කෙනෙක් සිගරට් බීම නවත්තන්නට හිතුවොත්, බුලත් පිට කන කෙනෙක් බුලත් පිට කෑම නවත්තන්නට හිතුවොත්, මේ මොනවා හරි Taman කැමැත්තෙන් රුචිකත්වයෙන් පවත්වාගෙන යන යම්කිසි ඇබ්බැහියක් අසවල් දවසේ ඉඳලා නවත්තනවා කියලා තීරණය කළාම Tamanට දැනෙන්න ගන්නවා ඒ පිළිබඳව වෙනදා නැති තරම් අධිකතර ඕනෑකමක්, කැමැත්තක්, බලාපොරොත්තුවක් Tamanගේ මනසේ පහළ වෙන හැටි. මේ උදාහරණයක් හැටියට අපි පැහැදිලි කළේ විභව තණ්හාවේ ස්වභාවය පිළිබඳව යම් පමණකට හඳුනා ගන්නටයි. ඉතින් මේ ආශ්‍රයෙන් අපි තේරුම් ගන්නට ඕනේ මේ විභව තණ්හාවයි කියලා කියන්නේ අර උච්ඡේද දෘෂ්ටිගත්තු සත්වයින්ට මේ කාමයන් සම්බන්ධවම නැවත නැවත ඇතිවෙන අධිකතර තෘෂ්ණාව. එය කාම තෘෂ්ණාවටත් වඩා ඇතැම් අවස්ථාවල භයානක වෙන්නට පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තෘෂ්ණාව ඔය විදිහෙන් තුන් ආකාරයකින් ඇති වෙනවා. කාම තෘෂ්ණාව හැටියට ඇති වෙනවා. මේ භවය තුල ජීවත් වීමේ ආසාව තෘෂ්ණාව හැටියට භව තණ්හාව වශයෙන් පහළ වෙනවා. මතු භවයක් නැහැ කියලා හිතනකොට මේ ලැබුණු ආත්ම භාවයේ උපරිමයෙන් සැප විඳින්නට ඕනේ, අනුන්ට හිංසා පීඩා කරලා හරි සැප විඳින්නට ඕනේ කියන විදිහේ විභව තෘෂ්ණාවක් අවදි වෙනවා. මේ කියන ලද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර තෘෂ්ණාව ආසාව නිසා සත්වයෝ අප්‍රමාණ දුක් පීඩාවලට නැඹුරු වෙනවා, ගොදුරු වෙනවා. මේ කියන ලද තෘෂ්ණාව යම්කිසි කෙනෙකුට නිර්වශේෂ වශයෙන් දුරු කරන්නට පුළුවන් නම්, ප්‍රහාණය කරන්නට පුළුවන් නම් අන්න එය දුක්ඛ නිරෝධයයි, හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීමයි කියලා බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරනවා. එය තමයි තථාගතයන් වහන්සේ දක්වන්නේ ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. මහණෙනි, මේ දුක් නිමා කිරීමේ ආර්ය සත්‍යය හෙවත් නිර්වාණය පිළිබඳ ආර්ය සත්‍යය කුමක්ද? යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ මුලින් කියන ලද කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර තෘෂ්ණාව, ආසාව යම් කිසි කෙනෙක් නිර්වශේෂ වශයෙන්ම ප්‍රහාණය කරනවා නම්, මතු නොහට ගන්නා ආකාරයෙන්ම අහෝසි කරනවා නම්, ඒන් මනස නිදහස් කර ගන්නවා නම්, අන්නේ ආසාවෙන් තෘෂ්ණාවෙන් මනස නිදහස් කර ගැනීමම නිර්වාණය සාක්ෂාත් කිරීමයි. එය තමයි දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා හඳුන්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ යම් කිසි කෙනෙක් තෘෂ්ණාව පවත්වන තාක්කල් දුක, අසහනය, වෙහෙස හට ගන්නවා. යමෙක් ඒ තෘෂ්ණාව, ආසාව දුරු කරනවද, එතෙන් පටන් ඒ තැනත්තා සියලු දුකෙන්ම නිදහස් වෙනවා. පිනතුනි, අපි මුලින් සඳහන් කළ ධම්මපදයේ සඳහන් වෙන මේ ගාථා ධර්මය බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ මුල් කරගෙනයි දේශනා කළේ. බ්‍රාහ්මණ වර්ගයේ එන මේ ආසා යස්ස නවිජ්ජಂತಿ අස්මින් ලෝකේ පරම්හිච නිරාසයන් විසඤ්ඤුත්තං තමහං බ්‍රෝමි බ්‍රාහ්මණං කියන මේ ගාථා ධර්මයේ තථාගතයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ කාරණයකදී දේශනා කරන්නේ. සරියුත් මහරහතන් වහන්සේ දිනක් තවත් භික්ෂු පිරිසක් සමග ඊතා දුර බැහැර ප්‍රදේශයක වස්වසන්නට වැඩම කළා. වස් කාලය තුල ඒ විහාරස්ථානයේ වැඩ සිටමින් මහ ජනතාවට ධර්මානුශාසනා පවත්වමින්
දෙවි මිනිසුන්ගේ යහපත වෙනුවෙන් උන්වහන්සේ මාස 3ක් මුළුල්ලේ කැප වී ක්‍රියාත්මක වුණා. සරියුත් මහරහතන් වහන්සේගේ ගුණ කදම්බය නිසාම බොහෝ මිනිසුන් බොහෝ ජනකාය මේ විහාරස්ථානයට ඒකරාශී වුණා, සම්බන්ධ වුණා. ඒ නිසාම ඒ අය කල්පනා කළා අපි වස් ඉවර වුණාට පස්සේ සරියුත් මහරහතන් වහන්සේට මෙබඳු පූජාවක් කරන්නට ඕනේ කියලා ඒ අය වෙනදාට වඩා සැලකිලිමත්ව වැඩියෙන් සිවුරු පිරිකර ආදිය පිළියෙල කරන්නට පටන් ගත්තා. වස් කාලයේ නිමා වෙලා වැඩි දිනක් යන්නට කලින් සරියුත් මහරහතන් වහන්සේට තථාගතයන් වහන්සේ වැඩ සිටින ජේතවනාරාමයට ආපසු වැඩම කරන්නට අවශ්‍ය වුණා. ඒ නිසා මහ ජනතාව පිළියෙල කරපු සිවුරු පිරිකර ආදිය ගෙනවිත් පූජා කරන තෙක් සරියුත් හාමුදුරුවෝ රැඳුනේ නැහැ. වස් කාලයේ නිමා වෙච්ච ගමන්ම වස් පවාරණය කරලා උන්වහන්සේ ජේතවනාරාමයට වැඩම කළා. හැබැයි ජේතවනාරාමයට වඩින්න කලින් අර වස්වසපු තැන භික්ෂූන් වහන්සේලාට කතා කරලා යම්කිසි කාරණයක් ප්‍රකාශ කළා. ඒ කුමක්ද? මේ වස් කාල සීමාව දැන් අවසానයි. දැන් තව ටික කාලෙකින් මහ ජනතාව ඒ වස්වැසූ භික්ෂූන් වහන්සේලාට පරිස්කාර ආදිය ගෙනවෙත් පූජා කරයි. ඒ නිසා ඒ පූජා කරන පරිස්කාර ආදිය වස්වැසූ භික්ෂූන් වහන්සේලාට සමසේ බෙදලා තමන් වහන්සේලා පරිහරණය කරන්න මගේ කොටස මම ඉන්න විහාරයට එවන්න. එහෙම නැත්නම් මගේ කොටස මෙහි තැන්පත් කරලා මට පණිවිඩයක් එවන්න කියලා අර ඉන්න භික්ෂූන් වහන්සේලාට ප්‍රකාශ කරලා සරියුත් හාමුදුරුවෝ ජේතවනාරාමයට වැඩම කළා. අර භික්ෂූන් වහන්සේලා කල්පනා කළා අපෝයි තාම වස්වසලා ඉවර වුණා විතරයි තාම පිරිකර ලැබුණෙත් නැහැ. ලැබෙයිද නැද්ද දන්නෙත් නැහැ. මේ ලැබෙන්නත් ඉස්සෙල්ලා සරියුත් හාමුදුරුවන්ට ඒ ගැන තණ්හාවක් ඇති වෙලානේ. සරියුත් හාමුදුරුවෝ මේ නොලැබිච්ච දේ ගැන දැම්ම ඉඳන් මේ නියෝග පනවනවානේ. තාම පිරිකර ලැබිලත් නැහැ, කොච්චර ලැබෙයිද දන්නෙත් නැහැ. මේ ලැබෙන්න යන එක ගැන සරියුත් හාමුදුරුවෝ නියෝග කරනවා මගේ ටිකක් පැත්තකින් තියලා තියන්න. එහෙම නැත්නම් මට පණිවිඩය එවන්න, මං ඉන්න තැනට එවන්න කියලා මොනතරම් තෘෂ්ණා සහගත ප්‍රකාශනයක්ද තාම ආසාව දුරු කරගන්නට බැරි වෙලානේ කියලා මේ භික්ෂූන් වහන්සේලා සරියුත් හාමුදුරුවෝ පිළිබඳව නුගුණ කියන්නට පටන් ගත්තා. මේ කාරණේ භික්ෂූන් වහන්සේලා අතර කටින් කට ගියා. ගිහිල්ලා ධම්සභා මණ්ඩපයේ භික්ෂූන් වහන්සේලා මේ පිළිබඳව කතා බහ කරමින් හිටියා. එතනට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මහණෙනි මා එන්නට ප්‍රථමයෙන් කුමක් පිළිබඳවද කතා කරමින් හිටියේ කියලා බුදුරජාණන් වහන්සේ විමසුවා. භික්ෂුන් වහන්සේලා සිහිපත් කළා ස්වාමීනි සරියුත් හාමුදුරුවෝ අසවල් ප්‍රදේශයේ වස්වසලා වස් අවසාන වෙච්ච ගමන්ම ජේතවනාරාමයට වැඩම කළා. ස්වාමීනි වඩින්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම කතාවක් කිව්වා. පිරිකර ලැබුණාම මගේ කොටස වෙන් කරලා ඉන්න තැනට එවන්න නැත්නම් තියලා මට පණිවිඩයක් එවන්න කියලා කිව්වා. තාමත් උන්වහන්සේට ආසාව තියෙන හැටි කියලා අපි මේ ඒ ගැනයි කතා වුණේ කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. අන්න ඒ කාරණේ පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සාරිපුත්ත මහරහතන් වහන්සේ නම. උන්වහන්සේ මහා බ්‍රාහ්මණයෙක්. උන්වහන්සේට කවදාවත් තෘෂ්ණාව ආසාව පවතින්නේ නැහැ. උන්වහන්සේ තෘෂ්ණාව දුරු කරපු ආසාව දුරු කරපු කෙනෙක් කියලා ප්‍රකාශ කරමින් දේශනා කරමින් තමයි මේ ගාථා ධර්මයේ දේශනා කළේ. මහණෙනි යම් කිසි කෙනෙකුට මේ ලෝකයේ පිළිබඳව හෝ පරලෝකයේ පිළිබඳව එහෙම නැත්නම් මේ ලබා ඇති දේවල් පිළිබඳව හෝ ලැබෙන්නට යන දේවල් පිළිබඳව ආසාවක් තෘෂ්ණාවක් යම් කිසි කෙනෙකුට නැතිද ඒ નિરાසා වූ පුද්ගලයා ඒ කෙලෙස් දුරු කර පුද්ගලයා බ්‍රාහ්මණයෙක් රහතන් වහන්සේ නමක් කියලා මම ප්‍රකාශ කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ තනදී දේශනා කළා. එහෙමනම් කුමක් නිසාද සරියුත් හාමුදුරුවෝ ඒ සිවුරු පිරිකවලින් මගේ කොටස වෙන් කරලා මට එවන්න එහෙම නැත්නම් පණිවිඩයක් එවන්න කියලා ප්‍රකාශ කළේ කුමක් නිසාද? බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි සාරිපුත්ත එසේ ප්‍රකාශ කළේ අන්‍යමක් නිසා නෙමෙයි අර දායක කාරකාදීන්ගේ කුසලයේ මහත්ඵල කරන්නට සරියුත් හාමුදුරුවෝ වැනි කෙනෙකුට යමක් පූජා කරන්නට ලැබෙනවා නම් ඒ දායකයාට මෙලව පරලව මහත් වූ ලාභයක් ඒ දායකයාට ලැබෙන්නට යන ලාභය අහිමි නොවේවා කියන අදහසින් තමයි සාරිපුත්ත විසින් ප්‍රකාශ කළේ මගේ කොටස මට එවන්නට කියලා. ඒ වගේම තමන් වහන්සේට ඒවා පරිහරණය කරන්නට නෙමෙයි තමන් වහන්සේගේ ශිෂ්‍ය
සද්දි විහාරිකයන් වහන්සේලාට ඒවා බෙදලා දීලා ඒ තමන් ඇසුරු කරන භික්ෂූන් වහන්සේලාට ලැබෙන ලාභය අහෝසි නොවි උන්වහන්සේලාටත් ඒ ලාභය ලැබෙන්නට සලස්වන්නට ඕනේ කියලා සද්දි විහාරික භික්ෂූන් වහන්සේලා පිළිබඳව කරුණා මෛත්‍රියෙන්මයි උන්වහන්සේ දේශනා කළේ මගේ කොටස වෙන් කරලා මම ඉන්න තැනට එවන්න, එහෙම නැත්නම් මට පණිවිඩයක් එවන්න කියලා. ඒ නිසා 아무තුයෙන් උන්වහන්සේට යමක් පිළිබඳව ආසාවක් නිසා නෙවෙයි, තෘෂ්ණාවක් නිසා නෙවෙයි, දායකයාට ලැබෙන පුණ්‍ය ලාභය ලබා දීමේ කරුණාව නිසා තමන් වහන්සේ ඇසුරු කරන සද්දි විහාරික භික්ෂූන් වහන්සේලාට ලැබෙන චීවරලාභයේ මනවින් ලබා දීමේ කරුණාවත් මෛත්‍රියත් පදනම් කරගෙන ඒ බඳු ප්‍රකාශනයක් කළා විනා සාරිපුත්ත ආසාව දුරු කළ කෙනෙක්, තෘෂ්ණාව දුරු කළ කෙනෙක් නැවත උන්වහන්සේට කවදාවත් ඒ බඳු ආසාවක් හටගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ කාරණයෙන් අපටත් මෙහිදී අවධානය යොමු කළ යුතු තවත් පැතිකඩක් විවෘත වෙනවා පින්නතුනි. ඒ කුමක්ද? අපි කෙලස් නසන්නට කටයුතු කරන්නට ඕනේ, ආසාව දුරු කරන්නට කටයුතු කරන්න ඕනේ. හැබැයි සමාජ සුබ සිද්ධිය සඳහා, පැවැත්ම සඳහා සුදුසු දේ සොයලා බලලා අපි සංවිධානය කරලා කරන්න ඕනේ. අනේ මට නම් කිසිම ආසාවක් නැහැ, ඒ නිසා මට ගෙයක් හදන්න ඕනකමකුත් නැහැ, මට රස්සාවක් කරන්න ඕනකමකුත් නැහැ, මට නම් මොකුත් ඕනේ නැහැ කියලා නිකන් හිටියොත් අඹදරුවන්ට කන්න දෙන්නේ කවුද? එතකොට ඒ අය පෝෂණය කරන්නේ කවුද? ඒවා පිළිබඳව වගකීමකුත් Tamanට තියෙන්නට ඕනේ. Taman භික්ෂුවක් නම්, Taman විහාරස්ථානයක් පාලනය කරනවා නම්, Tamanට ගෝලබාලයෝ ඉන්නවා නම්, තමන්ව පෝෂණය කරන දායක කාරකාදීන් ඉන්නවා නම් භික්ෂුව වුණත් ඒ දායක කාරකාදීන් සහ ඒ ශිෂ්‍ය පුත්‍රයන් පිළිබඳව කරුණා මෛත්‍රියෙන් සිතන්නට ඕන. තමන් තුළ තෘෂ්ණාව නැති කර ගැනීම, ආසාව දුරු කර ගැනීම තමන්ගේ විමුක්තිය සඳහා කරන කටයුත්තක්. නමුත් තමන් පෝෂණය කරන දායකයන් පිළිබඳව සිතලා කල්පනා කරලා සංවිධානාත්මකව කටයුතු කිරීම, ඒ වගේම තමන් ඇසුරු කරන ගෝලබාලයින්ගේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීම අනිවාර්යෙන් ගුරුවරයෙක් විසින්, මව්පියන් විසින් කළ යුතුම දෙයක් වෙනවා පින්නතුනේ. ඒක අතහැර දාන්නට පුළුවන් කමක් නැහැ. ඒක නොතකා හරිනවා නම් ඒක අසත්පුරුෂකමක්. ඒක නිර්දය ස්වභාවයක්. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ අපට මේ විමුක්ති මඟ පැවැත්ම සහ නැවැත්ම කියන අංශ දෙකකින් පුහුණු කරන්නට තියෙනවා. නැවැත්මයි කියලා කියන්නේ Tamanගේ විමුක්තිය සඳහා, නිවන් අවබෝධය සඳහා තෘෂ්ණාව දුරු කරන්නට, ආසාව දුරු කරන්නට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. පැවැත්මයි කියලා කියන්නේ තමන් ඇසුණු නිසුරු කරන මව, පියා, බිරිඳ, සැමියා, දරුවා, ඥාතියා, ගෝලබාලයින්, දායක කාරකාදීන්, ඒ වගේම රට, ලෝකය, ජාතිය, ආගම, සමස්ත විශ්වය මේවාෙහි පැවැත්ම වෙනුවෙන් අපි හැම කෙනෙකුටම යමක් කළ යුතුව තියෙනවා පින්නතුනේ. ඒ තමන් විසින් ලෝකයේ පැවැත්ම සඳහා, අන් අයගේ පැවැත්ම සඳහා, ඔවුනොවුන් අතර අන්‍යෝන්‍ය සුහදත්වයේ සමගි සම්පන්න බව චිරජීවනයේ පවත්වා ගැනීම සඳහා, ඔවුනොවුන්ගේ පහසුව සඳහා අපි විසින් කළ යුතු දේවල් මනවින් සොයා බලලා කරන්නට ඕන. යම් කිසි කෙනෙක් ඒ කළ යුතු යුතුයකම් කොටස අතහරිනවා නම් අනේ මට නම් කිසිම ආසාවක් නැහැ, මට නම් ඕනෑකමක් නැහැ කියලා යම් කිසි කෙනෙක් ඒවා අතහැරලා දානවා නම් ඒ තැනත්තා යුතුයකම් කොටස පැහැර හැරිය මග නොමග පටලවා ගත්තු කෙනෙක් වෙනවා. එහෙම අපි කළ යුතු දේවල් කරන්නට ඕන, මේ දායකයන් පවත්වන්නට ඕන, ගෝලබාලයන් හදන්නට ඕන, පන්සල් හදන්නට ඕන, ඒ රස්සා කරන්නට ඕන, මුදල් හම්බ කරන්නට ඕන කියලා ඒවා මැත්තේම හැපෙමින් තෘෂ්ණාව වැඩි දියුණු කර ගැනීමත් සුදුසු නැහැ. ආසාව වර්ධනය කර ගැනීමත් සුදුසු නැහැ. ඒ නිසා පැවැත්ම ගැන හිතන්නට ගිහිල්ලා නැවැත්ම පිළිබඳව ප්‍රතිපදාව කඩාකප්පල් කරගන්නවා නම් ඒ තැනැත්තා විමුක්තිය සාක්ෂාත් කරන්නේ නැහැ. නැවැත්ම පිළිබඳව හිතන්නට ගිහිල්ලා පැවැත්ම අඩපණ කරගන්නවා නම් ඒ තැනැත්තාට තව දුරටත් ගුණධම් වඩන්නට සුදුසු පරිසරයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ නිසා තෘෂ්ණාව දුරු කිරීම, ආසාව දුරු කිරීම නිවන් දැකීමට අත්‍යවශ්‍යයි. එය පෞද්ගලිකව අපේ මනසෙන් ප්‍රහාණය කරන්නට අපි හැම විටම උත්සුක වෙන්නට ඕනේ. හැබැයි ඒ Tamanගේ පෞද්ගලික විමුක්තිය සඳහා තෘෂ්ණාව දුරු කිරීමෙහිලා ක්‍රියාත්මක වෙන්නාseම මිනිස්සෙක් වශයෙන් අපට මේ සමාජයේ වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටසක් පවතිනවා.
පැවැත්ම වෙනුවෙන් කළ යුතු කටයුතු ටිකක් පවතිනවා. ඒවත් කරුණා මෛත්‍රියෙන් සොයා බලලා පවත්වන්නට මිනිසුන් උත්සාහවත් විය යුතුමයි. මේ පැවැත්ම සහ නැවැත්ම කියන අංශ දෙක පිළිබඳවම මදහත් මනසක් ඇති කරගෙන ගුණ නුවණ වඩන්නට පුළුවන් නම් ඒ තැනැත්තා මෙලව පරලව උභයාර්ථය සඳහා තමන්ගේත් අනුන්ගේත් කියන මේ සියලු අර්ථය සඳහා ක්‍රියා කරන මධ්‍යම ප්‍රතිපදාව පුහුණු කරන මදහත් ප්‍රතිපදාවක් අනුගමනය කරන ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙක් උසස් වූ පුද්ගලයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආසාව දුරු කිරීම අගය කරනවා, තෘෂ්ණාව දුරු කිරීම අගය කරනවා. හැබැයි තමන්ගෙන් සමාජයට ලෝකයට වෙන්නට ඕන යුතුයකම් කොටසත් ඒහා සමානවම තථාගතයන් වහන්සේ අවධාරණය කරනවා. සිංහාලෝවාද වැනි සූත්‍ර වෙනම තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ පුද්ගලයාගෙන් සමාජයට ඉටු යුතු යුතුයකම් කොටස, වගකීම් කොටස මනවින් පහදා දෙන්නට. ඒ නිසා තෘෂ්ණාව දුරු කරන්නට කටයුතු කරන අතරතුරේම සමාජ පැවැත්ම සඳහා අපි විසින් කළ යුතු දේ කුමක්ද කියලාත් හඳුනාගෙන පැවැත්ම සහ නැවැත්ම පිළිබඳව මේ ප්‍රතිපදාව සමබර ප්‍රතිපදාව හඳුනාගෙන ආසාව දුරු කරමින් තෘෂ්ණාව දුරු කරමින් සියලු කෙලෙසුන් නසා උතුම් වූ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට මේ හැම දිනාටමත් ශක්තිය ලැබේවා, ප්‍රඥාව පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා